අයිබෝවන් සුබ උදෑසනක් සුබ දවසක් වෙන්න කියලා බොහොම ආදරෙන් ඔයාට ප්‍රාර්ථනා කරන අඟහරුවාදා දවසේදී. ඉතින් නිරෝගී ජීවිතයක් ගත කරන ඔබට ගෙවත්තයි නිරෝගී ජීවිතයයි කොහොමද බලපෑම් ඇති කරන්නේ කියලා කතා කරන්නයි මේ දවසේදීත් අද දවසේදීත් අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් නිරෝගී ජීවිතයක් ගත කරන ඔබට බොහෝ දේවල් අපි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. රැඳී ඉන්න කියලා වැඩසටහන ආරම්භයේදීම අපි ඔබට ආරාධනා කරනකොට ගෙවත්තක් කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ කියන කාරණාව ගැන අපි සති ගණනාවක් පුරාවට කතා බහ කරා. කොයිතරම්නම් කතා කරත් මේ කතා බහෙදී නැත්නම් මේ මාතෘකාවත් එක්ක අපි කතා කරනකොට මේක කොයිතරම්නම් විශේෂද මාතෘකාව කියන එක ඔබට වැටහෙවි. අපි තව තවත් කතා බහ කරනකොට තව තවත් මේ දේවල් පෙන්වනකොට බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරات එක්ක බොහෝ දෙනෙකුගේ ඉල්ලීම උනේ මැදිරියක් එක්කම පුළුවන් නම් අවට පරිසරයත් අපිට නරඹන්න ආසිරිය ලබා දෙන්න කියලා අපි ළඟදීම දවසක ඔබට ඒ සඳහා අවස්ථාව ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න සූදානම් වෙලා ඉනවා. කෙසේ නමුත් අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්න තිබෙන ගෙවත්ත සහ නිරෝගී ජීවිතය ගැන තවදුරටත් කතා බහ කරා. එසේනම් අද දවසේදීත් ගෙවත්තයි නිරෝගී ජීවිතය ගැන කතා කරන්න අපි සමගින් එකතු වෙලා ඉන්න විශේෂ අමුත්තෙක් එතුමාව පිළිගන්නයි සූදානම් වෙලා ඉන්නේ. මේ ඇහැට වැව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සාරංග වීරසිංහ වෛද්‍යතුමයි අද දවසේ අපි සමගින් එකතු වෙලා ඉන්නේ. අයිබෝන්. ඉතින් වෛද්‍යතුමා එක්ක කතා කරන්නේ සූදානම් වෙලා ඉන්න මාතෘකාවම නැත වැඩසටහනේ නමම අපි මාතෘකාවක් කරගමුකෝ. ගෙවත්ත. ගෙවත්ත ඇයි අපිට මේ තරම් වැදගත් වෙන්නේ වෛද්‍යතුමනි? ඔව් ඇත්තටම බොහොම කාලෝචිත ප්‍රශ්නයක් ඒක. වර්තමානයේ වන විට අපේ ආහාර සංස්කෘතිය ගැන මම කතා කරොත් පටන් ගන්න එතනම මම පටන් ගන්න. ආහාර සංස්කෘතිය අපේ වර්තමානයේ වන විට බොහෝ විට ඒ කියන්නේ අපේ තිබ්බ සංස්කෘතියත් එක්ක බැලුවාම වර්තමානයේ වන විට අපිට ආහාර සංස්කෘතිය සම්පූර්ණ වෙනස් අත්දැකීම් වලට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනස් වීම ගොඩකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම කතා කරොත් මේක එන්නේ අපිට මේක කල්පනා කරන්න වෙන්නේ 1970 ගණන් වල ඉඳන් විච්ච විපර්යාසයක් විදිහට. එතනදී පටන් ගත්තාම ඇත්තටම අපි රටේ ආහාර සංස්කෘතිය කියන දේ තිබ්බේ අපි වවාගෙන කාපු ජාතියක්. විශේෂයෙන්ම අපේ හැම දෙයක්ම අපි අපේ මේ මහ පොළොවේ සාරයෙන් අහසින් වැටෙන ජල බිඳු වල සාරයෙන් අපි පොළොවේ වගා කරගත්තා. ඒ වගා කරගෙන අපි කෑව. 1970 ගණන් වලදී අපේ විවෘතාර්ථිකයේ පැමිණීමත් සමගම මේ සංස්කෘතිය ටිකෙන් ටික වෙනස් වීමකට ලක් වුණා. එතකොට අපිට ගොඩක් දේවල් වවා ගන්නවට වඩා අපි පිට රටින් ගෙන්නන්න පටන් ගත්තා. ඇත්තට මේක පටන් ගත්තේ 70 ගණන් වල විවෘතාර්ථිකයට කලින් ඊටත් කලින් 1940 ගණන් වල ඉඳන්ම. හරිද? යටත් විජිත යුගයෙන් පසුව තමයි ඒක පටන් ගන්න 1948න් පස්සේ. විශේෂයෙන් ඔබට මතක ඇති ඒ දවස්වල සින්දුවක් තිබ්බා පිට දීප දේශ ජය ගත්තා කියලා සින්දුවක්. ඒ සින්දුවේදී ගොඩක් වෙලාට කතා කරනවා අපේ ආහාර සංස්කෘතිය වෙනස් වීම වලට ලක්විච්ච ආකාරය. අපි සියලුම ආහාර ඉඳන් සියලුම නිෂ්පාදන පිට රටින් එනකම් මුහුදට දතනිය වන්නා කියලා කියනවා. ඒ සින්දුවේදී 1940 ගණන් වල 50 ගණන් වල මේ සංස්කෘතිය වෙනස් වෙච්ච හැටි ඒගොල්ලෝ දැක්කා. ඊට අමතරව ගම්පහ වික්‍රමාරච්චි වෙදරාළහාමි 1950 ගණන් වල 40 ගණන් වල ලිව්වා භෝජන සංග්‍රහය කියලා කෘතියක්. මේ භෝජන සංග්‍රහය කියන කෘතියේදී එතුමා දැක්ුවා මේ ආහාර සංස්කෘතිය ටිකෙන් ටික වෙනස් වෙන ලක් වෙන ආකාරය. මේක දිගින් දිගටම වුණොත් ආහාර වලට කුමක් වේවිද අනාගතේ. මේ දැන් අපි කතා කරන දේ 1950 ගණන් වල ඒ විදිහට මෙතුමා මේ භෝජන සංග්‍රහය කෘතියේදී දැක්ුවා. එතකොට දැන් අපි බලමු මේ ආහාර සංස්කෘතියට අපිට මොකද වුනේ? මොකක්ද අපි කරපු වෙනස්කම්? එතකොට ඒකටත් කලින් මම කියන්නම් අපේ ලෝකයේ අපි දැන් මොකද වෙනස් වුනේ කියලා. එතනට මම එන්නම්. ලෝකයේදී අපි දැක්කොත් අපි නිකමට ඇහුවොත් කාගෙන් හරි ඇහුවොත් මිනිසාට හෝ ඕනෑම ජීවියෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රධාන සාධක මොනවද කියලා. ඕනම කෙනෙක් උත්තර දෙයි. ප්‍රධාන වශයෙන්ම අපිට ජීවී බව පවත්වා ගන්න අවශ්‍ය සාධක තුනයි. ආහාර, ජලය, වාතය. අපි ඒක කල්පනා කරලා බැලුවොත් නවීන මේ දියුණුව කියන ලෝකේ අපිට මොකද වෙලා තියෙන්නේ? ආහාර වලට මොකද වුනේ? වතුරට මොකද වුනේ? වාතයට මොකද වුනේ? මේ කියන කාරණා අපි බොහොම සියුම්ව විශ්ලේෂණය කරොත් අපි ඇත්තටම දියුණුද? මේ ලෝකයේ සියලුම දෙනාද හඳ අල්ලන්න යනවා. ග්‍රහලෝක අල්ලන්න යනවා. හැබැයි අපිට ජීවී බව පවත්වාගෙන අවශ්‍ය මූලික සාධකවත් සපුරන්නේ නැති ලෝකයක
අපි දියුණු නෑ. ඉතින් ඒ දේවල් ඔක්කෝම අපිට ආවා මේ ආහාර සංස්කෘතියත් එක්කම. විශේෂයෙන් ඉස්සර අපේ කාලේ අපි හතුරෙක්ටවත් කන්න නොදී යහපව් යවල නෑ. ඒ කියන්නේ අපි හතුරෙක් ආවත් අපි ආගන්තුක සත්කාරය අතින් ඉහළින්ම තිබ්බ જાතිය. අපි ඒ හැමෝටම ආගන්තුක සත්කාර විදිහට අපි ආහාර බීම් මොනවා හරි අපේ පානයක් දීලා තමයි පිටත් කරේ. එහෙම තිබ්බ සංස්කෘතිය අද වන විට ආහාරයට තරම් කරන ජඩ වැඩ කරන්න වෙන කිසිම දෙයකට. ඒ තරමට මම මේ වචනේ පාවිච්චි කරාට සමා වෙන්න ඕනි. හැබැයි ඒ වචනේ පාවිච්චි කරන්න වෙනවා තවත් පුද්ගලයෙක්ගේ ආහාරයට මේ තරම් ඔබ දන්නවා ඇති කොච්චරනම් වසවිස යොදනවද මේ ආහාරවලට. අපිට දෛනික මේ බලන්න පුළුවන් ප්‍රවෘත්ති අතරේදී අපිට අහන්න දකින්න වෙන සමහර වැදගත් දේවල් වලට නැත්නම් ගුණාත්මක දේවල් වලට වසවිස එකතු කරන විදිය. විශේෂයෙන්ම අපි නොහිතන පැතිකඩ මේක ගැන මම කතා කරද්දී විශේෂයෙන් කියාගෙන යන්නම් අපි නොහිතන විදිහට මේ වස එකතු කරන හැටි. විශේෂයෙන්ම ඔබ තමුන්වහන්සේලා දන්නවා ඇති කොස් ගෙඩිය. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ කොස් ගෙඩිය කියන්නේ අපිට ගන්න පුළුවන් කිසිම වසක් විසක් නැති ආහාරයක් ඉදින්න අපි දන්නේ. හැබැයි අද වෙළඳ පොලේ තියෙන කොස් මදුළු ගලවල විකුණන ඔබතුමා දැකලා ඇති ඔබතුමීලා දැකලා ඇති. ඒ විකුණන කොස් ගෙඩිය කපලා පොතු ලෙලි ඇරලා ඊට පස්සේ ඒක ෆෝමලින් වතුරයකට දාලා තමයි ගන්නෙ. ෆෝමලින් කියන්නේ මොකක්ද කියලා මම අමුතුවෙන් පහදන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපේ ශරීරයේ මිය ගියාට පසු එම්බම් කරන්න දාන රසායනික ද්‍රව්‍ය. ඒවා දැම්මහම වෙන්නේ මේවා නරක නොවි තියාගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් ගමේ ගොඩේදී කොස් ගෙඩියක් ගහලා මදුරු ටිකක් ගලවලා තිබ්බාම හවස් වෙද්දි මේක සම්පූර්ණ ඉදිලා යනවා. පැය ගාණක් ඇතුළත මේක වෙනස් වෙනවා. හැබැයි දැන් අපි පොලෙන් ගේන කොස් ගෙඩියේ මදුරු ටික තිබ්බාම දවස් ගණන් මේක තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ආහාර සංස්කෘතිය සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. මේක සංස්කරණ විදියත් එක්කම අපි කතා කරන්න පුළුවන්. ආහාර සංස්කෘතිය ගත්තාම අපි මේක මානසත් එක්ක බැඳිලා තියෙන්නේ. මේ කියන්නේ මානසික ක්‍රියාකාරකම් එක්ක අපි තරගකාරීත්වයේ මේ ලෝකේ දුවනවත් එක්ක ඒ අත්දැකීම් ඔස්සේ මේ කරන වැඩවලට අපි මේක වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා. හරි. ඉතින් දැන් අපිට හිතෙනවා අපි කොතනද ඉන්නේ කියන කාරණාව මේ ගැන කතා බහ කරනවා. විශේෂයෙන්ම මේ අපේ තියෙන අපේ ආහාර රට සංස්කෘතික ආහාර රටාවක් තියෙන જાතියක් විදිහට අපි බොහෝ සෙයින් ආඩම්බර වෙලා අපි කතා කරා. හැබැයි මීට වසර ගානකට කලින් තමයි මේ සිදුවීම් සිද්ධ වෙන්නේ. අද වෙනකොට අපිට මොකද වෙලා තියෙන්නේ? අපිම අපේ જાතියට වස කවනවා. වස පොවන જાතියක් බවට පත් වෙලා තිබෙනවා. අපි මෙහෙම කරන්නේ අපේ මඩිය තර කරගන්නනේ. බොහෝ වෙලාවට අපි තව කෙනෙක් ගැන හිතන්නේ නැහැ වෛද්‍යතුමනි. විශේෂයෙන්ම අර වෛද්‍යතුමා සඳහන් කරා වගේම අපි ළඟ තියෙන දේ කොහොම හරි කරලා අලෙවි කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපේ පර්ස් එකට කීයක් හරි එකතු කරගන්න තමයි අපි හදන්නේ. හැබැයි අපි જાතියක් විදිහට අපේ જાතිය කොහොමද ගොඩනගන්නේ? අපි කොහොමද ඒගොල්ලන්ව නිරෝගීමත් කරන්නේ? අපි දෙන්නේ මේ වසවිස නේද කියලා ඔබටම හිතෙනවා නම් ඔබ කොයිතරම්නම් පාපකාරී ක්‍රියාවකටද මුහුණ දීලා තියෙන්නේ කියන එක ඔබම හිතන්න ඕනේ. හරි. ඒ කතාව මෙහෙම තියලා වෛද්‍යතුමනි ගෙවත්තක් ගැනනේ අපි දැන් මේ කතා බහ කරමින්. දැන් මට හිතෙනවා මේ කතාවේදී මිනිසුන්ට තේරෙනවා. හරි අපි කඩෙන් ගන්න දේවල් වසවිසන. අපි ගෙවත්තෙම හදා ගන්න ඕන අපේ දේවල්. ඇයි අපි මේ දේවල් හදාගන්නේ? කොහොමද අපි මේ දේවල් හදාගන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඔහොම කියනකොට කෙනෙකුට අවශ්‍ය වෙනවා ඇට ටිකක් හොයාගන්න ඕනි, කොම්පෝස්ට් පොහොර ටිකක් හොයාගන්න, හොඳ පසක්, සරු පසක් තියෙන්න ඕනි කියලා කියන. හැබැයි මේ හැමදේම නැති වුණත් අපිට ගෙවත්තක් කරන්න බැරි කමක් නැහැ නේද? ඔව් ඇත්තම ඉතාමත් වටිනවා මේ ප්‍රශ්නේ. දැන් මෙහෙමයි මම උතන්ට එන්නම්. දැන් අපි මම කිව්ව කාරණා එක්ක ඊළඟට අපිට ඔන්නේ මොකද්ද මේකට විසඳුම? දැන් අපිට ඇත්තටම ඔබතුමී කිව්වා වගේ මේ විස ශරීරගත වෙනවා අපේ. එතකොට ඒ සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? ඒකට තියෙන හොඳම විකල්පයක් තමයි මේ ගෙවත්ත. එතකොට මෙතනදී අපි බලන්න ඕනේ මේ ගෙවත්ත තුල අපි මොනවද හදන්න ඕනේ? ඊට පස්සේ මේ ගෙවත්තේ අපේ දැන් ඇත්තටම එකිනෙක වෙනස් පරිසර තත්ත්වයන් තියෙනවා. පාංශු වල ස්වභාවය වෙනස්. විශේෂයෙන්ම ජලය තෙතමනේ රැඳීම වතුර ගලා යෑමේ ස්වභාවය වෙනස්. ඊට පස්සේ මේකේ ඉන්න පාංශු ජීවීන් ස්වභාවය වෙනස්. එතකොට ඒ වලට අනුව ඒ ස්තර වලට අනුව අපි කොහොමද වගා කරන්න කියන එක ගැන අපි දැනුවත් විය යුතුයි. අනිත් එක දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට ස්වභාවික බීජ හොයා ගැනීමේ ප්‍රශ්නයක්. එතකොට ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට දැන් තියෙන බීජවල ප්‍රශ්නයක් තියෙනවා. මේ බීජ මම ඒකත් මෙතනම කියලා ඉන්නම්. ඇත්තටම මේක ත්‍රස්තවාදයක්. බීජ ත්‍රස්තවාදයක් කියලා මට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් ඒ කාලේ තිබ්බ බීජත් එක්ක ගත්තහම දැන් තියෙන බීජවල මොනවද වෙනස්කම් කරලා තියෙන්නේ? ඒක ගැන ප්‍රශ්න කරොත් අපි විශේෂයෙන් මම අතන්ට මාතෘකාවට එන්නම් මේ ටික කියලා. ඒ ගැන ප්‍රශ්න කරොත් දැන්
බීජවල තියෙන වෙනස්කම් ගත්තාම මොකද්ද කරලා තියෙන වෙනස්කම්? අංක 1ට කරලා තියෙන්නේ බීජ රහිත ඵල ගන්නවා. ඒ කියන්නේ දැන් විශේෂයෙන් අපිට තියෙනවා එක ගෙඩි ಜಾති හදලා තියෙනවා. ඒවේ බීජ නැහැ. බීජ නැහැ කියලා මේගොල්ලෝ කරලා තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනනය කිරීමට අදාළ ජාන නිලීන කරලා තියෙන්නේ. එතකොට ඒ බීජ රහිත ගෙඩි ගත්තාම ඒවා ඊළඟ පරම්පරාව ජනනය කරන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ බීජ නැති හින්දා. එතකොට ඒව ගන්න අපිට මොකද වෙන්නේ? අපි ගොඩාක් හිතන්න ඕනි කාරණයක්. මේ වෙන්නේ. තේරුණා? ඒ කියන්නේ අපිට අවශ්‍ය පරිණත වෙන්න අවශ්‍ය කාලයට වඩා ඉක්මනින් අපි මෝරන්න ගන්නවා. ඕක ගන්න ආහාරයට ගන්න අපිටත් ওই දේ ඒ විදිහටම නොවෙනවා අපිට කියන්න බෑ. හරි. එතකොට ඔය කියන කාරණා දෙක බීජ සම්බන්ධ තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේ ගෙවත්තක් කරන්න පස සකසා ගන්නේ කෙසේද? හරි. මේකට අපිට මූලික වශයෙන් කරන්න ඕනේ මුලින්ම මේ පස අපි හඳුනා ගන්න ඕනේ. මේ පසේ ස්වභාවය මැටි සහිත ස්වභාවයක්ද තියෙන්නේ, සාරවත් පොළොවක්ද තියෙන්නේ, බොරළු සහිත පසක්ද තියෙන්නේ, මේක හොඳට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේක අවධානය යොමු කරාම අපිට ඒවට එක එක පිළියම් යොදා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මැටි සහිත පොළොවක් නම් අපිට තියෙන්නේ ගොඩාක් මැටි සහිත පොළොවක් නම් අපි මේකට කොම්පෝස්ට් මතු පිට පස් නැවත යොදන්න ඕනේ. මේවා ඒ කියන්නේ අපි කොම්පෝස්ට් ටික අපිට අවශ්‍ය නම් ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඒක අපි ඊළඟට එමු. ඊට කලින් අපිට කියන්න පුළුවන් මේ මැටි සහිත පොළොව අපි සකසා ගන්න ඕනි සාරවත් පසක් විදියට. බොරළු සහිත පසක් නම් තියෙන්නේ මේකටත් අපිට කොම්පෝස්ට් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් වතුර ගලාගෙන යන ස්වභාවය වැඩි නම් ඒ කියන්නේ දැන් බෑවුම් සහිත පොළොවක් නම් තියෙන්නේ අපිට පුළුවන් අපේ හෙල් මලු ක්‍රමයට වගා කරන්න. ඒ කියන්නේ වැටි හදාගෙන විශේෂයෙන් අපි මේ හදන වගාවන් පාත්ති ස්තර විදියට වැටි විදියට හදාගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට මේක හදාගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ පාංශුව මොන පාංශු තිබ්බත් ඒකේ ස්තරයේ පාංශු වර්ගයේ මොන විදියට තිබ්බත් අපිට අවශ්‍ය විදියට ඒ වගාව කරගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේකට ජලයේ සැපයුම. දැන් අර කිව්වා වගේ දැන් වතුර ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා නම් අපි මේක වතුර ඒ ගලාගෙන යන ස්වභාවයේ අණුව හිටවන්න ඕනි ಜಾති වෙනස් කරන්න ඕන. විශේෂයෙන් අපි කතා කරොත් අපි නාන තැනක කුසියක ඒ වගේ අපේ මුළුතැන්ගේ හරහා ගමන් කරන වතුර ටික මේ වතුර ටික නිස්කාරණය අපි යවන්න නැතුව අපි ඒකට හරි ජලනල පද්ධතියක් සම්බන්ධ කරලා කානුවක් විශේෂයෙන් කපලා ඒ යන වතුර ටිකට අපිට එතනට හදන්න පුළුවන් විශේෂයෙන්ම කොහිල වගේ ಜಾති. එතකොට එකක් තමයි මේ ගලාගෙන යන ජලයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න වෙනවා. අනිත් එක මේකෙන් වෙන පාංශු ඝාතනය වළකිනවා. එතකොට අපිට එතන කොහිල හදන්න පුළුවන්, මුගුණු වෙන්න, ඒ වගේ පාත්ති හදන්න පුළුවන්. එතකොට ඒ දේවල් අපිට යොදා ගන්න පුළුවන් මේ වතුර ගලාගෙන යන එක වළක්වන්න. ඊට අමතරව වතුර අඩු තැනක් නම් අපි හිතමුකෝ වතුර දැන් එන්නේ නැතුව පොළොවේ තියෙන උස් තැන. එතකොට එතන වතුර අඩුයි. වීලි එතකොට අපිට එතනදි හිටවන්න පුළුවන් ಜಾති තියෙනවා. විශේෂයෙන් කරපිංච වගේ ಜಾති අපිට එතන හිටවන්න පුළුවන්. එතකොට ගෙවත්තේදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් විය යුතුයි. අපි ඇයි මේ ගෙවත්ත පවත්වාගෙන යන්නේ? මොකද්ද අපි මේකට පවත්වාගෙන යන්න හේතුව? මොකද්ද මේකෙන් අපිට ලැබෙන්නේ? එතකොට අපි හැමදේම කළමනාකරණය කරන්න ඕනේ. මේ ප්‍රදේශයේ අපි මේ දේ හිටවනවා. මේ ප්‍රදේශයේ මේ දේ හිටවනවා. මේ දෙයින් අපිට මෙතන ගන්න පුළුවන්. විශේෂයෙන් අපේ කුසියාවට අපි හිටවන්න ඕනේ. අපේ කුසියට එදිනෙදා අවශ්‍ය දේවල්. ඒ සියලුම දේවල් අපිට ගෙවත්තෙන්ම ගන්න පුළුවන්. හරි. දැන් ගෙවත්ත ගැන අපි කතා බහ කරමින් දැන් ඔන්න අපි කතා බහ කරා ජලය නැත්තම් මේ පස කොයි විදිහට පොළව කොයි විදිහට සැකසිය යුත්තේ කියන කාරණාව ගැන අපි දැන් මේ කාරණාවේදී කතා බහ කරා. කෙනෙක් හිතන්න පුළුවන් අනේ වගා කරන්නේ කොහොමද? කලට වේලාවට වැසි ලැබෙන්නේ නැහැ. දැන් මේ ගොවි මහත්තයෝ නෙමෙයි. හැබැයි අපි නිරන්තරයෙන්ම හිතනවා අපිට මේ වැටෙන වැස්ස නිසා සමහර වෙලාවට අපේ වගාවන් පාළු වෙනවා. නැත්තම් කුණු වෙන්න ගන්නවා කියන කාරණාව ගැන අපි හිතනවා. ඇත්තට මේ වගා කරන, ගෙවතු වගාවක් කරන අපි හැම කෙනාම මේ කියන සියලු සාධක ගැන සලකා බැලීමක් කළ යුතුමද? ඇත්තටම මේ වතුර ගැන අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි. මොකද සමහර වෙලාවට අපිට වතුර වැඩි වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක බලපාන්නේ ඒ වතුර අපි යොදා ගන්න ආකාරය අනුව. දැන් හිතන්නකෝ අපිට වතුර මහ ප්‍රමාණයක් එනවා නම් අපි ඒක ජල බැස්මක් නිසි පරිදි සකසන්න ඕනේ. එහෙම සකසුවොත් ඒ ප්‍රශ්නේ නැහැ. ඒක එතන රැඳුනොත් තමයි අපිට ওই පණු වර්ග ඒ වගේ මේ ශාක වලට හානි කරන දේවල් හටගන්නේ. ඒකට අපිට විකල්ප ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.
විශේෂයෙන් පොළොවට අපිට පුළුවන් බඳුන්ගත වගාවකට යොමු වෙන්න. වැස්ස ගොඩක් වැඩි නම් අපිට පුළුවන් දැන් ගඩොලක් හරි මොනවා හරි ඒ ස්තරයක් තියලා පොළොව මතු පිට උස්සලා ඒ ගල් දෙක අතර පෝච්චි තියලා හරි ඒ විදිහට අපිට වගාවට යොමු වෙන්න පුළුවන්. මේකට ප්‍රධාන වශයෙන්ම වෙන්න ඕනේ අත්තටම අපේ හිතේ ඉඩකුයි සැකසෙන්න ඕනේ. අපේ මනසින් හිතෙන් අපිට දෙයක් කිරීමට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ දේ කිරීමේ හැකියාව අප සතුයි කියලා අපි අහලා දිනවනේ. අහලා තියෙනවා. එතකොට ඒ දේ ප්‍රයෝජනට ගත්තොත් අපිට ඕනෙම විදිහකට වගා කරන්න පුළුවන්. පුළුවන්. වෛද්‍යතුමනි දැන් ඒත් එක්ක මම අහලා තියෙනවා සිරස් සහ තිරස් ආකාරයට අපිට වගා කටයුතු කරන්නට පුළුවන්. අපිට ගස් ආකාරයට යන බොහෝ පළ ಜಾති තියෙනවා අපිට පළ සහිත ගස් තිබෙන. ඒ වගේම වැල් ಜಾතිත් බොහෝමයක් තිබෙනවා. හැබැයි අපිට තියෙන්න ඕනේ මේක කොහොමද හරියට කළමනාකරණය කරගත යුත්තේ. දැන් අපිට හිතන්න පුළුවන් වැලක් වගේ යන ශාකයක් නම් සාමාන්‍යයෙන් අපිට පුළුවන් යම්කිසි විදිහක වහලයක් සහිත නැත්නම් යම්කිසි තට්ටුවක් සහිත තැනක හිටවන්නට අවස්ථාව තිබුණා. යම්කිසි විදිහකට අර කියනවා වගේම ගහක් නම් අපි ටිකක් උස යන්නේ නැතුව තියෙන ගස් වලට නම් අපි ගොඩක් කැමති වෙනවා. කොහොමද මේ දෙකක්ම අපිට අවශ්‍ය විදිහට කොහොමද අපි වගා කටයුතු යොදාගන්නේ කරන්නේ? හරි. ඕකට අපි යොදා ගන්න ඕනේ දැන් විශේෂයෙන්ම අපිට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි ඔබතුමී කිව්ව කාරණයක් එක්ක බැඳිච්චම තව කාරණයක් තමයි අපි ගොඩක් ඉන්නේ ඉස්සර හිටිය පරිසරේ නෙමෙයිනේ දැන් ඉන්නේ. අපි නගර බදව ඉන්නේ අපිට සීමිත ඉඩක් තියෙන්නේ. එතකොට විශේෂයෙන් මේ සීමිත ඉඩක අපි කොහොමද මේ වගාව පවත්වා ගන්න? මේක ගොඩක් වැදගත් අපි කල්පනා කළ යුතු දෙයක්. මොකද අපිට කියන්න බෑ ගෙවත්තක් ගන්න හැමෝටම ගිහිල්ලා ඉඩමක් අරගෙන ඒ විදිහට වගා කරන්න කියන්න බෑනේ. මහල් නිවාසයක ඉන්න මිනිස්සු ඉන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සු කොහොමද වගා කරන්නේ? අපි මේ හැමෝටම උත්තරයක් දෙන්න ඕනේ. එතකොට අපිට මේ වගා කිරීමේදී ක්‍රමවේද වෙනස් කිරීම තමයි ඕකට කරන්න ඕනි ක්‍රමය. එකක් තමයි අල වර්ග වගා කරනවා නම් අපි මේ අල වර්ග විශේෂයෙන් අපේ දේශීය අල වර්ග ටික මේක අපි දැනගන්න ඕනි යම් කාල පරිච්ඡේද තියෙනවා මේ අල හිටවන්න ඕනි. දෙසැම්බර් මාසය කියන්නේ අල ගලවන මාසය. ඒ දෙසැම්බර් මාසයේ අපි අල ගලවලා ඊට පස්සේ අලේ තියෙනවා පැත්තකින්. තිබ්බාන් පස්සේ ඒ කොණ්ඩියෙන් ලියලන්න ගන්නවා. ලියලන්න අරගෙන ජූනි විතර වගේ වෙද්දි තමයි අපි ආපහු හිටවන්නේ. ওই විදිහට යන කාල රාමුවක් තියෙනවා. ඒතකොට මේවා ගැන අපි හොඳ අවධානය තියාගන්න ඕනේ. අවධානයෙන් හිටියාම අපිට පුළුවන් වෙනවා මේවෙන් ප්‍රයෝජනය ගන්න. විශේෂයෙන්ම අල වගා කිරීමේදී අපිට යොදන්න පුළුවන් එක උපක්‍රමයක් තමයි ගෝනිවල. මේ ගෝනිවල අල වගා කරන පස් පුරවලා අපිට ඒක උඩ අල තියලා වගා කරන්න පුළුවන්. සාමාන්‍ය කණුවක් වගේ තියෙනවා නම් ඒ කණුව තුලින් අලවැල යන්න සැකසුවා නම් ඒක කිසි බාධාවකින් තොරව ඒ අලවැල ගමන් කරනවා. එතකොට අපිට අර ගෝනිය තුල තියෙද්දි අපිට ඕන වෙලාවට ඒ අල දෙසැම්බර් මාසේ වගේ වෙද්දි අල පීදිලා ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසි අල වර්ධනය වෙලා ඉවර වුණාට පස්සේ අපිට ගෝනියෙන් සම්පූර්ණ අලේ වෙන් කරලා ගන්න පුළුවන්. පොළොව හරන්නවත් මේ දෙයක් වෙන්නේ නැහැ. අපිට පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව වර්තමානයේ තියෙන ලොකු හොඳම සංකල්පයක් තමයි මේ කුළුණු වර්ග හැදීම. ඒකෙදි කරන්නේ විශේෂයෙන් අල්තාපල් පවා වගා කරන්න පුළුවන්. ඒ කුළුණු වල අල්තාපල් බතල මේ වගේ දේවල් ගොඩක් වගා කරන්න පුළුවන්. ඒකෙදි කරන්නේ අපි තනි මධ්‍යස්ථ කුළුණක් හිටවලා ඒක වටේට දැලක් දානවා. දැලක් දානවා කියන්නේ අර කුකුල් කූඩු වල තියෙන දැල් වගේ තින්නේ. ඒක රවුමට හදලා ඒකට අපි කොම්පෝස්ට්, පිදුරු, මතු පිටපස් ඒ වගේ දේවල් දානවා. දාලා අපිට ඒතර පොඩි ඉඩක අපිට සියලු අල වර්ග බතල විශේෂයෙන් අපිට කොලත් කන්න පුළුවන්. බතල වගේ හිටවනවා නම් අපිට කොල කන්නත් පුළුවන්. ඒ වගේ දේවල් අපිට ඒක හිටව ගන්න පුළුවන්. එතකොට මේ සීමිත ඉඩක අපිට අවශ්‍ය දේවල් කිසිම වසක් විසක් නැතුව හදාගන්න පුළුවන්. විශේෂයෙන් අල වර්ග අල්තාපල් කියන එක තමයි මම හිතන්නේ නුවරඑළිය පළාතේ දන්නවා ඇති වැඩිම වසක් විසක් දාන අල්තාපල් වලට. එතකොට මේවට අපි විකල්ප හදනවා නම් අපිට මේක අපේ ගෙවල් වල හදාගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නොමැතුව මේවා කැමරට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව දේශීය අල වර්ග ටික හදාගන්න පුළුවන් නම් අපිට ඒ විදිහටම ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් වෛද්‍යතුමා එක කතා බහකදී අපිට යොමු කරා මේ අපි බොහෝ දෙනෙක් කැමති ඔය දැන් අපි කඩේකට ගිහිල්ලා හෝ වේවා අපි තා යම්කිසි තැනකට ගිහිල්ලා හෝ වේවා පැල ගන්න බොහෝ කැමති. ඒ පැල අතරින් අපි ගන්න දැන් නාරන් ගහක් අපි ගන්නවා නම් අපි කැමති පිරිච්ච නාරං ගෙඩි තියෙන ගහක් තමයි ගන්න. ඒක ඒ විතරක් නෙවෙයි. ගොඩක් උස යන්නත් බෑ, ගොඩක් පළල් වෙන්නත් බෑ. මෙන්න මේ කියන දේවල් අපි හිත ඇතුලේ තියාගෙන අර කියනවා වගේම ඇට ගොඩක් නැති ඇට අවම බඩ් ගහක් අපිට අවශ්‍ය නම් මොකද්ද මේ ක්‍රමය? මේවා හොඳයිද? මෙහෙම හදන එක හොඳ දෙයක්ද? අපේ හිත යන්නේම නරක දේවල් වලට කියලා අපි දන්නවා. හැබැයි මේකේ තියෙන නරක මොනවද? ඔව් මෙහෙමයි. දැන් ඕකෙදී අපිට වෙන්නේ හොඳ නැති දේ ඇත්තටම ආකර්ශනීයයි. අපි දන්නවනේ ඕනෑම වෙලාවක අපේ
හිත ඇදිලා යන්නේ ආකර්ශනීය දේවල් වලට. එතකොට හොඳ නැති දෙයක් තියෙනවා නම් ඒක ලස්සනට ආටෝපෝ දාලා අලංකාරවත් විදියට තියෙනවා. එතකොට විශේෂයෙන් ඔතනදී බීජ රහිත දේවල් මං කිව්වේ කලින් කිව්වේ ඒ වගේ. හැබැයි අපිට ගත්තොත් අතු බද්ධ කරලා හදන ශාකවල කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ජාන විකෘති කරලා හදන ශාකවල. එතකොට දැන් අතු බද්ධ කරලා හැදුව ශාකයක ඒ වර්ධනය සම්බන්ධ හෝමෝන වෙනස් වීමක්වත් ඇතුළේ වෙනස් වීමක්වත් මුකුත් වෙලා නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඉස්සර ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක් අපි. අතීතේ ඉඳන්ම පාවිච්චි කරපු ක්‍රමය. විශේෂයෙන්ම දොඩම් වගාව සඳහා දිවුල් ශාකය පාවිච්චි කරලා තිනවා දොඩම් වගාවට අතීතයේ. මොකද දිවුල් කියන්නේ හොඳට මුල පොළොවට ගිහලා ශක්තිමත්ව කිසිම බාධාවක් නැතුව හැදෙන ගහක්. එතකොට ඒකට දොඩම් ගහක් බද්ධ කරාට පස්සේ අපිට පුළුවන් මේ නිරෝගීව ගහ හොඳට වැඩෙන්න දොඩම් ලබා ගන්න. ඒ විදිහට ඒ කාලේ ඉඳන්ම අතීතේ ඉඳන් පාවිච්චි කරපු ක්‍රමයක්. එතකොට අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ හෝමෝ ජාන වෙනස් කරලා බීජ රහිතව හරි අඩු මාසෙන් පීදෙන්න හරි හදාගත්ත ශාකවලට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් ඒකම අපි දැකලා තියෙන වෙදිතමින් දැන් ඔය අඩු මාසෙන් පීදෙන ගස් වගේම අපි සමහරලාට අර අපිට තියෙන ආකර්ෂණීය ගතිය අපිට නැහැ ගෙදරට ගෙනල්ලා. ටික කාලයක් යනකොට ගෙඩි 1 2 හැලෙන්න ගන්නවා. හරි හරි හරි. එතකොට අපි හිතනවා මොකද්ද මේකට එකතු කරගත්ත පොහොර જાතිය නැත්නම් මොන හරි විශේෂ දැන් මේකට එකතු කර. ඔන්න ඊට පස්සේ අපිත් අර විදිහට ආකර්ෂණීය විදිහට ගෙඩි ගොඩාක් එකතු කරගන්න ගහට වෙනස් දේවල් හොයාගෙන වෙනස් පොහොර જાති හොයාගෙන යනවා. ඔව්. හරි. ඔබතුමී නියම කාරණාවකට ආවේ. ඒ කියන්නේ මේ කතා කළ යුතුම තැනක් ඔතන. ඇත්තටම අපි දැන් කඩේකට ගියාම විශේෂයෙන් අපි හිතමුකෝ අපි පොළට ගියා කියලා බඩු ගන්න. බඩු ගන්න පොළට ගියාම අපි ආකර්ශනීයම එළවලු තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් නිකමට අපි බලන්නේ ගියපු ගමන් බලන්නේ ලස්සනට ගෙඩිය හොඳට තියෙන්න ඕනේ. ඒකේ සතෙක් විදලවත් ඒ මොකෙක්වත් තියෙන්න විදියක් නැහැ. ලස්සනට තියෙන්න ඕනේ. එතකොට අපි ටක් ගාලා ගන්නේ ඒ ගෙඩිය බලලා. අපි අර කිව්වා වගේ ආකර්ශනීය බව හින්දා. එතකොට අපි පලා වර්ග ටිකක් ගන්න ගියත් හොඳට බලනවා මේක බලලා ලස්සනම ගෙඩිය ගන්නවා. විශේෂයෙන් වම්බටු එහෙම ගන්න ගියාම ওই දේවල් අත්විඳලා තියෙනවා අපි. එතකොට මේකට අපි බලන්න ඕනේ ඇයි සත්තු වහන්නේ නැත්තේ? මේ ගෙඩිය ඇයි මේ විදිහට තියෙන්නේ? එතකොට අපිට හිතන්න පුළුවන් මම නිකන් සරල උදාහරණ වෙන විදිහකට කිව්වොත් ඉස්සර පිටි ගෙදර ගෙනහැල්ලා දවස් කීපයක් තිබ්බහම මොකද අපිට වෙන්නේ? විශේෂයෙන් ගුල්ලෝ ගහනවා. දැන් ගෙනහැල්ලා තිබ්බොත් දැන් ගුල්ලෙක් දකින්නවත් හම්බෙන්නේ නැහැ. සති ගණන් මාස ගණන් තියාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ සත්තුන් ආකර්ෂණය නොවන විශේෂයෙන් සත්තුන්ට විෂ වෙන යම් දෙයක් මේවට දාලා තිනවා. රසායනික දෙයක් දාලා තිනවා. එතකොට ඒක ගන්න අපිට මොකද වෙන්නේ? ඒක කාරණයක්. එතකොට අපි ගෙවල් වලට ගෙනල්ලා හදන දෙයට ඒවම දැම්මොත් ඒ අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද? ඕක තමයි අපි හිතන්න ඕනේ. අපි හිතන්න ඕනේ දැන් අපිට ගෙවත්තෙන් ඇත්තටම අපි ලස්සන දෙයක්වත් මොකුත් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ගන්න දෙයෙන් වසවිස තොරව අපේ ශරීරයට හිත කරවන දෙයක් ගන්නේ කොහොමද කියන එක තමයි අපි විශේෂයෙන් බලන්න ඕනේ. ඒ කියන කාරණා තුල සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ලස්සනට තිබ්බොත් හොඳයි. ඇත්තටම හොඳයි ලස්සනට තිබ්බොත්. ඒකට කරන්න ස්වභාවික විකල්ප ක්‍රමවේද තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. ඒත් එක්කම වෛද්‍යතුමනි දැන් මේ කරුණු කාරණාවන් එක්ක මම කතා කරලා තවත් අපැහැදිලි තැනක් මට තියෙනවා. ඒ තමයි අපි සාමාන්‍ය අර එළවලු ගන්න ගියාම අපි ගන්න කැමති දැන් කැරට් ගෙඩියක් අස්සොත් අපි කැමති සුද්ධ කරන්නත් ලේසි. ලොකුම කැරට් ගෙඩිය තමයි ගන්නෙ. එහෙම අපේ තියෙනවා. සමහර වෙලාවට අපි හිතනවට වඩා අපි දකින ගෙඩි වලට වඩා සමහර වෙලාවට මේ ඵලය නැත්තම් බීජ ගොඩාක් අපිට දකින්න පුළුවන් වෙලා තියෙන තරමක් විශාල දේවල්. මේ විශාල මේ එළවලු පළතුරු වල යම්කිසි විදියක අගුණක් තියෙනවද? ඔව් ඇත්තටම ඒක හදන්න ඕනේ. ඒක කතා කරන්න ඕනේ මාතෘකාවක්. එතනදී හදන්නේ ඒගොල්ලෝ ජාන වෙනස් කිරීමක් තමයි කරලා තින්නේ. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා ප්‍රමාණය වැඩි වීමට. හිතන්නකෝ කුකුල්ලු ගන්නකො. මම නිකන් සරල උදාහරණයක් කිව්වොත් කුකුල්ලු කියන්න ගත්තාම සාමාන්‍යයෙන් කුකුලා දින 40 දැන් වර්තමානයේ වන විට දින 45න් හැදිලා වර්ධනය වෙලා සම්පූර්ණ වර්ධනය වෙනවා. එතකොට එයා සාමාන්‍ය කාලයට වඩා අඩු කාලයක් තුළ සම්පූර්ණ විශාල ප්‍රමාණයකින් වර්ධනය වීමක් වෙලා තියෙනවා. එතකොට අපේ එළවලු වලටත් ওই දෙයම කරන විශේෂයෙන් අපි අහලා ඇති ඕගොල්ලෝ අහලා ඇති ජම්බෝ පීනට් කියන එක. ඒ කියන්නේ හැම එකකම ජම්බෝ කියලා කෑල්ලක් එකතු කරලා ලොකු ප්‍රමාණයෙන් හදලා තිනවා. මේ ඔක්කොටම දීලා තින්නේ
හෝමෝන තමයි වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේවා ගත්තාම විශේෂයෙන්ම අපේ ශරීරය තුල සංචිත ප්‍රමාණ වෙනස් වෙනවා. හෝමෝන ලෙවල් වෙනස් වෙනවා. ඉතින් දිගු කාලීන මේවා පරීක්ෂණ කරලා තියෙනවා. මේ ලංකාව තුල පවා පරීක්ෂණ කරලා තියෙනවා. මේවා එළියට එන්නේ නැහැ. හරි වෛද්‍යතුමා අද අපි දවසේදී කතා කරන්නේ මේ ගෙවතු වගාව සම්බන්ධ. හැබැයි ගෙවතු වගාව ගැන කතා බහ කරනකොට මේ ගෙවතු වගාවත් එක්ක කතා බහ කරනවා වගේ මෙහි තියෙන දෝෂ ගැනත් කතා කරන්න අපි අමතක කරන්නේ නැහැ. ඉතින් යම්කිසි විදිහක මේ දෝෂ මොනවාද කියන දේවල් අපි හඳුනාගෙන ගෙවත්තක් සඳහා සුදුසු විදිහට වගා කරන්න ඔබ මොනවාද තෝරගත යුත්තේ කියන කාරණාව ගැන තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. තවත් බොහෝ දේවල් තියෙනවා වෛද්‍යතුමනි අපිට කතා බහ කරන්න. ඒත් එක්කම ඔබටත් අපි මතක් කර සිටිනවා. නැදින් අපිත් සමගින් අපි සූදානම් වෙලා ඉන්නවා දවසේදී වැඩසටහනේ විරාමයක් ලබා ගන්න කෙටි. කෙටි විරාමයකින් අනතුරු නැවත වතාවක් සූදානම් වෙලා ඉන්න ජයමග රූපවාහිනී නාලිකාවත් එක්ක ඔබව අතරින් එකතු කරගන්න. එසේනම් හිතපතුනි වෙනදා මෙන්ම අද දවසේදී අඟහරුවාදා දවසේ ගෙවතු වගාවයි නිරෝගී දිවියයි කියන කතා බහත් එක්ක අපි ආරම්භ වෙලා තියෙන වැඩසටහන මේ විදිහට ගලාගෙන යනවා. දැන් ගෙවතු වගාව ගැන කතා බහ කරනවා වගේම ඔබට අපි නිරන්තරයෙන්ම උත්තේජනයක් ලබා දෙනවා. ඔබත් හිටවන්න. එක ගහක් හෝ ඔබේ ගෙවත්තට ඔබ පරිත්‍යාග කරන්න කියලා කාරණා. හැබැයි ඔබ මොනවද හදන්නේ? එහි තියෙන දෝෂ මොනවද? මොන වගේ බීජද ඔබ තෝරාගත යුත්තේ? මෙන්න මේ කියන දේවල් ගැන අපි හරි අවම වශයෙන් කතා කරන්නේ. අද දවසේදී එන්නේ ගැනයි අපි කතා බහ කරමින් ඉන්නේ. වෙනදා මෙන්ම අද දවසේදීත් අපිත් සමගින් එකතු වෙලා ඉන්නවා වෛද්‍යතුමෙක්. ඉතින් මේ වෛද්‍යතුමා සමගින් සෝදානම් වෙලා ඉන්නේ මේ කතා බහ තවදුරටත් ගෙනියන්න. අද දවසේදී සාරංග වීරසිංහ වෛද්‍යතුමයි අපිත් සමගින් එකතු වෙලා ඉන්නේ. දැන් වෛද්‍යතුමනි බොහෝ දෙනෙකුට ගැටලු තියෙනවා. විශේෂයෙන්ම මට ගැටලු තියෙනවා. මොකද කියනවා නම් අපි පසුගිය කාලේ බොහෝම අමාරුකාරී වාතාවරණයක් ගෙනි ගියා. ඒක ගැන මම නිරන්තරයෙන් කියන්නේ මොකද අපේ සමාජ රටාව වෙනස් වුණා. අපේ හැදියාව වෙනස් වුණා. අපේ සමාජ යුතුයකම් මොනවද වගකීම් මොනවද කියන එක අපි එක එක්කෙනා එක විදියට හඳුනාගත්තා. දැන් අපි බොහෝ වෙලාවට මිරිස් පැල හිටවනවා. තක්කාලි පැල හිටවනවා. කරපිංච පැලයක් ඉඟුරු පැලයක් හිටවනවා. හැබැයි අපි කවදාවත් උත්සාහ කරන්නේ කැරට් අලයක් හිටවන්න. නැත්නම් අර්තාපල් හිටවන්න අපි කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඇත්තටම අපිට ඇයි බැරි වුනේ මෙන්න මේ දේවල්? මේ දේවල් ඇත්තට අපේ ගෙවතු වගාවට ගැලපෙන වගාවක් නෙමෙයිද? ඇත්තටම ඕතනදී එන ප්‍රශ්නේ තමයි මේක අපේ ජන විඥානය තුල හැදිලා තිබ්බා අපේ මේවා උඩ රටේ ලෝලු කියලා. අපි මිනිස්සු සීමා කරලා තිබ්බා මේවා. ඒ කියන්නේ මේවා වගා කරන්න මෙච්චර ලොකු පොහොරක් එනවා මෙච්චර ලොකු මුදලක් යනවා. ඒ විදිහට අපේ ඔළුව සීමා වෙලා තිබ්බා. හැබැයි ඔබතුමී කිව්වා වගේ කවුරුත් මේවා හදන්න උත්සාහ කරේ නැහැ. හැබැයි මේවා ඉතා සාර්ථකව අපිට අපේ ගෙවත්තක හදන්න පුළුවන්. ඒකට ක්‍රමවේද තියෙනවා. විශේෂයෙන්ම අල ගත්තාම මම කලිනුත් සඳහන් කරා අපිට කුළුණු විදියට අල්තාපල් හිටවන්න පුළුවන්. එතකොට ඊට අමතරව කැරට් ගත්තාම ලීක්ස් ගත්තාම අපිට හිටවන්න පුළුවන් ආකාර තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ලීක්ස් දැකලා තියෙන නුවරඑලි ප්‍රදේශයේ තමයි වැඩිපුරම හැදෙන්නේ. අපි මෙහිදී යම්කිසි විදිහක අත්හදා බැලීමක් කරනකොට අපිට හිතුණා ඕ සාර්ථකයි මේක අපිට යම්කිසි ප්‍රමාණයක් තියලා කපලා හිටවුවොත් හිටවන්න පුළුවන් කියලා ක්‍රමය. හැබැයි ටික කාලයක් ගියට පස්සේ හිතුණා නෑ මේ ක්‍රමය වැරදිද මන් දන්නේ ටිකක් ලොකු වුණාට මේක යම්කිසි විදිහක මේ හරියටම සාර්ථක වගාවක් නෙමෙයි කියන එකත් අපිට යම්කිසි විදිහට හිතන්න සිද්ධ වුණ වෙලාවල් තිබුණා. ඔව් ඕතන තියෙන ගැටලුව ඔක තාක්ෂණික ගැටලුවක්. ඒ කියන්නේ අපි වගා කරන ක්‍රමවේදයේ ගැටලුවක් තමයි තියෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට මේක දැනගත්ත ගමන්ම අපි කරන්නේ ඒක බලනවා මෙහෙම කැපුවා හිටෙව්වා. එහෙම නැතුව ඕක කරන ක්‍රමවේදය තමයි අපි ගත්තාම ලීක්ස් ගහ ගත්තාම ලීක්ස් අර යට මුල් ටිකක් උඩට වෙන්න කපනවා මුලින්ම. හරිද? කපලා මුල් ටිකත් යටින් කපනවා. අඟලක් විතර තියෙන අර කඳේ ඉහළට අඟලක් විතර වෙන්න කඳ කපලා යටින් මුල් ටිකත් කපලා වතුර එකකට යම්කිසි ප්‍රමාණයකට මුල් ටික කපලා වතුර භාජනයක තියෙනවා. වතුර භාජනයක තිබ්බහම මේක රැයක් වගේ තිබ්බහම උදේට වගේ වෙද්දි දවසක් දෙකක් විතර තියන්න වෙයි. එහෙම තිබ්බහම සුදු පාටින් අලුත් මුල් එන්න පටන් ගන්නවා. මේ අලුත් මුල් තමයි අපි හිටවන්න ඕනේ. එහෙම අලුත් මුල් හිටෙව්වහම මේව පසට හොඳට සවිමත්ව දරා ගන්නවා. ගොඩක් වෙලාවට ඔබතුමී කිව්ව ගැටලුව එන්නේ අපි අර පරණ මුලම හිටෙව්වහම කඳ කුණු වීමේ රෝගයට ලක් වෙනවා. කඳ හරියට පොළොවට සවි වෙලා නැහැ, වතුර හරියට පොළොවෙන් උනන්නේ නැහැ.
කඳ කුණු වෙලා වටෙනවා. ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ අලුත් මුල් වලට තමයි දරා ගැනීමේ ශක්තිය පවා තියෙන්නේ. උරා ගැනීමේ ශක්තිය පවා තිබෙන්නේ. ඒක හැදෙන්න දුන්නා නම් අපි හරි. හරි. ওই විදිහටම අපිට කැරට් හිටවන්නත් පුළුවන්. කැරට් එකෙත් උඩින් අර තියෙන කොළ තියෙන තැනින් යටින් කපලා අපිට හිටවුවාම මාසයකමාරෙන් දෙකෙන් අපිට සම්බෝලයක් කන්න මට්ටමට කොළ යන්න පුළුවන්. අලත් බහිනවන කාලයක් තිබ්බහම. තිබුණාම. හරි. දැන් ඔන්න ඔය විදිහට අපිට යම්කිසි පොඩි දේවල් තියෙනවා ඉගෙන ගන්න කතා කරන්න. හැබැයි මේ මැදිරියෙක් කතා කරනවට වඩා මේක එළියට ගිහිල්ලා ඔබට පෙන්වමින් මේ දේවල් කතා කරන්න තියෙනවා නම් කොයිතරම් අගේද කියලා හිතන අපි මේ කතා කරන දේවල් එක බලනකොට. හරි වෛද්‍යතුමනි අපි දැන් මේ හැමදේම ගැන කතා බහ කරා විශේෂයෙන්ම මේ පොහොර ಜಾති වලට අපේ බොහෝ දෙනෙක් ලොකු ඉල්ලුමක් තියෙනවානේ. අපි කැමති මේ පොහොර කාබනික පොහොර ගැන අපි කතා කරනවා නිරන්තරයෙන්ම. හැබැයි මේ පොහොර ගොඩක් වෙලාවට අපි අපේ මේ මුළුතැන් ගිහින් ඉවත් කරන දේවල් පොහොර බවට පත් කරන්න අපි ටිකක් මැලිකම දක්වනවා. ඒ දේවල් සමහරවිට සත්තු වහන නිසා නැත්නම් අපි කියන ඉඳුල් පොඩ්ඩක් එකතු වුනහම අපේ ගෙදරට දුර්ගන්ධයක් හම්බෙන නිසා අපි කැමති නැහැ සමනින් ඉවත ලවන දේවල් වලින් එකතු කරගෙන යම්කිසි දෙයක පොහොර නිර්මාණය කරන්න. ඇත්තටම මේ කාබනික පොහොර කියලා නැත්නම් අපි මේ එකතු කරගන්න පොහොර ගෙවත්තට එකතු කරගන්න පොහොර මොන වගේ පෝෂණයක්ද තියෙන්න ඕනේ මේ පසත් එක්ක එකතු වෙනකොට? ඔව්. ඒකෙදි වැදගත්ම කාරණාවක් තමයි මේ පොහොර සැකසීම කරන්න කෙලෙසද කියන එක. එතකොට එතනදී අපි බලන්න ඕනි එකක් තමයි අපේ ගෙවත්තේ අපිට වෙනම ගන්න පුළුවන් ශාක අපද්‍රව්‍ය කොටස් බාහිර පරිසරයේ තියෙද කියලා. එතකොට ඒ කියන්නේ දැන් මම හිතුවොත් මහල් නිවාසයක ඉන්න කෙනෙක්ට මේ වැඩේ කරන්න ටිකක් අපහසුයි. මොකෝ අහල පහල ගෙවල් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න මතුවෙනවා, දුර්ගන්ධයක් ඔය කිව්වා වගේ මතුවෙනවා. එතකොට ඒකට උපක්‍රමයක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. මේකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි. නමුත් ප්ලාස්ටික් වලින් හදපු කොම්පෝස්ට් බඳුන් හඳුන්වලා දීලා තියෙනවා. හොඳ දෙයක් නෙමෙයි කිව්වේ ප්ලාස්ටික් එකතු වෙන හින්දා පරිසරයට. නැත්තම් වෙන ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට අපිට ගෙදරදී මේක හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම අර කිව්වත් ඔබතුමී කිව්වා වගේ මුළු තැන්ගෙන් ඉවත් කරන જાති ටික දාලා එකතු කරලා හදන්න පුළුවන් එක ක්‍රමවේදයක්. මේකෙදී අර කිව්ව දුර්ගන්ධ ගැටලු එනවා. එතකොට ඒක මගහරව ගන්න නම් අපිට ක්‍රමවේද ටිකක් තියෙනවා. සැර සුගන්ධවත් ಜಾති විශේෂයෙන් දාස්පෙතිය වගේ. දාස්පෙතිය, ඇට්ටේරිය, හෙන්දිරික්ක, සේපාලිකා මල් මේ වගේ ಜಾති තියෙන මල් හදපු තැනක අපිට මේක තිබ්බනම් යම් කිසි මට්ටමකට මේක පාලනය වෙනවා. විශේෂයෙන් කෘමි හානිය නම් ඒවත් පාලනය වීමක් වෙනවා. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් දේ තමයි මේක නිසි කලට අපි පෙරළුවොත් මේක ඒ කියන්නේ අපි එකතු කරන ಜಾති අපිට දින 3න් 3ට පෙරලන්න ඕනේ. ඕක කරන්නේ නැති වුනහම තමයි ගොඩක් වෙලාට ওই දුර්ගන්ධය එන්නේ. අපි දින 3න් 3ට වගේ මේක පෙරළුවොත් ওই ප්‍රශ්න ටිකක් අඩු වෙනවා. එහෙම නැත්නම් අපිට කෙලිම කරන්න පුළුවන් දේ අපිට කුසියෙන් නිකුත් කරන අපද්‍රව්‍යයෙන් එළියට නොදා අපිට හදා ගන්න පුළුවන් අපේ ගෙබිමේ ඒ කියන්නේ මිදුලෙම තියෙන ශාක කොටස් අරගෙන ඒවා කෑලි වලට කපලා විශේෂයෙන් ගිනිසීරිය අපේ එක එක ප්‍රදේශවල එක එක නමින් හඳුන්වනවා. සමහර ප්‍රදේශවල ලාඩප්පා කියනවා, සමහර ප්‍රදේශවල ගිනිසිරියා කියනවා. මේක ඊටාම හොඳ පොහොරක්. විශේෂයෙන් අනිත් එක රනිල කුලේ ශාකවල දැන් අපි හිතුවොත් මෑ ගහක් ගත්තොත් අපි මෑ ගහ ප්‍රයෝජනට අරගෙන ටික කාලෙකින් ඒක ඉවත් වෙනවා. එතකොට ඉවත් අපි මේ මෑ ගහත් ආයෙ ගන්නවා පොහොර වලට. එතකොට ඒවා දාලා කොටලා මේ පොඩි පොඩි දණු කෑලි වලට කඩලා ඒවා දාලා අපි ඒවෙන් හදාගන්න පුළුවන් අපිට කොම්පෝස්ට් එක. මේකට දාන්න ඕනේ මුහුන්. මුහුන් කියන්නේ පරණ කොම්පෝස්ට් ටික. ඊට පස්සේ දාන්න පුළුවන් ජල සම්පාදනයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් අපිට ඔකට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ගව මුත්‍ර. ගව මුත්‍ර දැමීමෙත් ගැටලුවක් තියෙනවා අර දුර්ගන්ධයත් එක්ක. එහෙම නැත්නම් ගව මුත්‍ර දානම කරන හොඳයි. මොකද එතකොට සත්තුන්ගේ මල අපද්‍රව්‍ය අපි හිතන්ට යදුවොත් අපිට නයිට්‍රජන් සැපයුම හොඳට ලැබෙනවා. බයිස්රාවි ද්‍රව්‍යත් එක්ක සත්තුන්ගේ. ඉතින් ඒක හින්දා මේ ඒවා යොදා ගන්න පුළුවන් නම් හොඳයි. ඊට අපිට මාසයක් විතර යද්දී අපිට අවශ්‍ය කොම්පෝස්ට් ටික අපිට අවශ්‍ය පරිදි අපේ ගෙවත්තෙන්ම ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි සරල විදිහට කොම්පෝස්ට් හදන හැටි අපි ප්‍රායෝගිකව නැති වුණත් අපි මේ තියෙන දේවල් එක තියරිය ක්‍රමයක් කියා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ බලන් ඉන්න බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා. මොකද වෛද්‍යතුමාගේ තියෙන දැනුමත් එක්කනේ මේ දේවල් ගැන කතා කරන්නේ. එතකොට කෙනෙකුට විශ්වාසයක් ඇති වෙනවා. අනිවාර්යෙන් කරන්න පුළුවන්. වෛද්‍යතුමානි සඳහන් කරන්නේ කියන කාරණාව ගැන බොහෝ දෙනෙක් හිතන්නට පුළුවන්. ඉතින් ඒ වගේම ගෙවත්ත ගැන කතා බහ කරනවා වගේම දැන්
අපි මුළුතැන්ගේ ගැනත් කතා කරන්න අපි මීට පෙරත් අපි මුළුතැන්ගේ ගැන කතා බහ කරා ඉදිරි සති කිහිපය තුළ මුළුතැන්ගේ කියලා කියන්නේ ඖෂධාගාරයක් කියන එක අපි නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරන්නේ එහි බොහෝ වටිනාකම් රැඳී තිබෙන නිසාවෙන්. ඒ අතරේදී අපි කතා බහ කරමු කුළුබඩු වල තියෙන විශේෂත්වය වෛද්‍යතුමනි අපේ මිනිසුන්ට මෙතරම් කොයිතරම් අපි පැහැදිලි කරත් මෙහි තියෙන ගුණය ගැන නම් දන්නේ නැහැ. ඔව්. ඇත්තටම එතනදී අපිට මේ වර්තමානයේ කාලීන සිදුවීමත් එක්ක අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. එකක් තමයි නිකමට අපි හිතුවොත් මේ කොරෝනා වසංගත තත්වයේදී අනිකුත් කොච්චර අවම මට්ටමක තිබ්බත් අනික් රටවල් වලට සාපේක්ෂව විශේෂයෙන් යුරෝපා රටවල් වලට සාපේක්ෂව කුළුබඩු භාවිතය ඉතාමත් ඉහළ මට්ටමක අපේ රටේ තියෙනවා. එතකොට මේ කුළුබඩු වලින් විශේෂයෙන් වෙන්නේ මොකක්ද කියලා කතා කරොත් අපේ ඇඟට මේකේ ප්‍රතිඔක්සිආරක ගුණය වැඩි. විශේෂයෙන් ඇන්ටිඔක්සිඩන්ට් කියන එක. එතකොට මේකෙදි වෙන්නේ අපේ ශරීරයට දැන් අපි ගන්න ආහාරය හරි මොකක් හරි දෙයක් අපි ගත්තාම මේ ආහාරය දිරවනවා. සාමාන්‍ය පරිදි දිරවනවා. හැබැයි මේකෙන් සමහර විට දිරවන්න නැති කොටසක් එකතු වෙන්න පුළුවන්. ඒක විසක් විදිහට ආයුර්වේදයේ සඳහන් වෙනවා. විශේෂයෙන් අපි කියන්නේ ආම තත්ත්වය කියලා. එතකොට මේ විස කොටස් අපි විද්‍යාත්මකව පැහැදිලි කරනොත් අපිට නිකන් දල වශයෙන් කියන්න පුළුවන් මේ ඔක්සිකාරක ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේවා නැති කරන ද්‍රව්‍ය තමයි ප්‍රතිඔක්සිකාරක කියන්නේ. ඒවට තමයි අපි මේ කුළුබඩු අයිති වෙන්නේ. විශේෂයෙන්ම අපේ සියලුම කුරුබඩු ගත්තාම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාමත් ඉහළ. විශේෂයෙන් රතු ලුණු, කුරුඳු, සියඹල, මුරුංග ගත්තාම මුරුංග තමයි ලෝකයේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩිම ආහාරය. එතකොට අපි විශේෂයෙන් ඔබතුමීලා දන්නවා ඇති අපි ගෙවල් වල තැඹුම් හොදි කියලා දෙයක් හදුවා ඉස්සර. තැඹුම් හොදි හදද්දී මුරුංග පොත්තක් දානවා. නේද? සියඹල දානවා. කුරුඳු දානවා. එතකොට මේ තැඹුම් හොද්දේ කියන්නේ තනිකරම ප්‍රතිඔක්සිආරක ගුණයේ අනූනම ආහාරය. අපි නිකමට පරිසරයත් එක්ක බද්ධ වෙලා හිටියනේ කලින් ඉස්සර. එතකොට හිතන්නකෝ අපි අප්‍රේල් මාසේ රතු පාටට එරබොදු මල් පිපෙනවා. මොකද්ද මේ දෙන පණිවිඩය අපි? අවුරුදු මාසේ මොකද්ද අපි කරන්නේ වැඩිපුරම? අපි සාමාන්‍යයෙන් අවුරුදු මාසය කියන්නේ අපේ උත්සව ශ්‍රීය අපි සපුරන මාසයක්. එතකොට අපි පැණි රස ආහාර වැඩිපුර ගන්නවා. එතකොට පැණි රස ආහාර වැඩිපුර ගත්තාම අපිට විශේෂයෙන් වර්තමානයේ කියන වගේ පණුව අමාරු එන්න පුළුවන් මේක වැඩි. පණුව අමාරු එන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. එතකොට එරබුදු දළු කෑවහම මොකද වෙන්නේ? මේ පණුව අමාරු සුව වෙනවා. එතකොට අපිට පරිසරයෙන් සංඥාවක් දෙනවා. අපි මේ කාලේ කන දේවල් වලට ගුණදායක කෑම ඔබලට ඊළඟට දෙනවා. ඒක තමයි අපේ තිබිච්ච පරිසරත් එක්ක තිබ්බ බැඳියාව. ඉතින් මේවට අමතරව කුළුබඩු වලින් විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම රතු ලුණු කියන දේ. රතු ලුණු වලින් විශේෂයෙන්ම අපි මේ රතු ලුණු ගත්තාම විශේෂයෙන් අපි වැඩිපුරම රතු ලුණු ගන්නේ සම්බෝල වලට. ලුණු මිරිස් වලට. එතකොට මේ සම්බෝල මේවා වලට අපි ගත්තාම මේ අපි කේටය වැඩිපුර ස්‍රාවය වෙනවා. මේ කේටේ ස්‍රාවය කරන එන්සයිම වල උත්තේජනය වෙලා කේට ස්‍රාවය වීම වැඩි වෙනවා. එතකොට මේ අපේ ශරීරයට තියෙන ආහාර ජීර්ණය කිරීමේ හැකියාව වැඩි කරන ගුණය එනවා. එතකොට ඊට අමතරව ආහාරවල යම් කිසි විසක් තියෙනවා නම් ඒව අයින් කරන ගුණය මේකේ තියෙනවා. ඒක ප්‍රතිඔක්සිආරක ගුණයටත් අයිති. විශේෂයෙන් කරපිංචා සුදු ලුණු රතු ලුණු වල ඒ ගුණය තියෙනවා. හරි. ඉතින් අපි දැන් කතා බහ කරමින් ඉන්නේ මෙන්න මේ කාරණාව ගැන. විශේෂයෙන් මතක් කරගන්න දැන් රතු ලුණු ගැන අපි කතා කරා. රතු ලුණු වල ගැන කතා කරන්නේ විශේෂයෙන් අපි කියනවා නම් මේක ඖෂධයක් විදිහට අපි දන්නවා. මේ යම්කිසි විදිහක සතෙක් මොකෙක් හරි අපි විද්දොත් ඒ වගේ පුංචි සතෙක් හිවිදෙනවා නම් අපිට අක්කාලා කියන්නේ අපේ අම්මලා කියන්නේ රතු ලුණු ගෙඩියක් ගන්න කියලා. මේකේ ඒ තරම ගුණයක් තියෙන නිසා. ඒ වගේම මම කැමති දැන් අපි තවත් දෙයක් ගැන කතා කරනවා ඒ තමයි ඉඟුරු. විශේෂයෙන් ඉඟුරු වල ගුණ අපි ගැන කතා කරනවා. යම්කිසි බඩේ අමාරුවක් හැදුනොත් අපිට ඉඟුරු ටිකක් තමයි දෙන්නේ. ඉඟුරු හැදීමත් එක්ක ගෙවත්තට ඉඟුරු පැලයක් එකතු වීමත් එක්ක මොකද සිද්ධ වෙන කාර්යය? ඔව් මෙහිදී ඉඟුරු කියන්නේ ඇත්තටම ආහාර ජීර්ණ පද්ධතිය. විශේෂයෙන් අපේ ආහාර ජීර්ණ පද්ධතියට ඉතාමත්ම ක්‍රියාකාරී වන ඖෂධයක් වගේම ආහාරයක්. එතකොට ඉඟුරු
අපිට පාත්ති විදිහට අපිට හදාගත්තාම විශේෂයෙන්ම මේ ගුණේ වැඩි අමු ඉඟුරුවල. ඒකෙත් ලංකාවේ වැවෙන ඉඟුරුවල මේ ගුණේ වැඩි. විශේෂයෙන් ඔබතුමීලා දැකලා ඇති වෙළඳපොළට ගියාම අපිට ඉඟුරු දකින්න හම්බ වෙනවා. අර කිව්ව ජම්බෝ කතාව. ජම්බෝ ඉඟුරු තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයේ ඉඟුරු තියෙනවා. හැබැයි සැර ප්‍රමාණයයි රසයයි ගත්තාම එතන ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපි දේශීයව හැදෙන අපේ පොළොවේ හැදිච්ච ඉඟුරු එක ගත්තාම ඒක පොඩ්ඩක් කෑල්ලක් තැළුණ ගමන්ම හොඳ සැරක් තියෙනවා. හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම රසයේද ඉතාමත් වෙනස්. එතකොට මේ ඉඟුරු අපි ලබා ගැනීමේදී විශේෂයෙන් අපි ඉඟුරු ගන්න ගොඩක් වෙලාට ඉස්සර අපි බිව්වා කොත්තමල්ලි. කොත්තමල්ලි බිව්වේ ඉඟුරු දාලා. එතකොට වෙන්නේ මේක හදන ක්‍රමයක් තියෙනවා. මේක අර අපි හැමෝම දැන් පහුගිය කාලෙත් කොත්තමල්ලි ඉඟුරු පාවිච්චි කරන්නේ. හැබැයි මේක කරන ක්‍රමවේද වෙනස්. එක එක රෝග අවස්ථාවලදී අපි මේක යොදන අනුපාතය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි බොන්න ඕනේ කොත්තමල්ලි ප්‍රමාණයට වඩා හරි අඩක් ඉඟුරු දාලා. ඒක තමයි එතකොට මේකෙදි වෙන්නේ ශ්වසන පද්ධතියට අදාළ. අපි හිතුවොත් වෛරස් රෝග කියලා. ඒවට අදාළව බොන්න හොඳ පානයක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේක ඉඟුරු හොඳ ආහාර ජීර්ණ පද්ධතියට. විශේෂයෙන්ම අපේ ආහාර හරියට ජීර්ණය නොවන අවස්ථාවලදී අපිට ඒක ගන්න පුළුවන් ඉඟුරු ජුස් වලට මී පැණි ටිකක් දාලා දෙහි බින්දුවක් දාලා බොන්න ගන්න පුළුවන්. ওই විදිහට තමයි ඉඟුරු වල ප්‍රයෝජනෙ තියෙන්නේ. ඒත් එක වෛද්‍යතුමනි දැන් අපි වෙළඳ දැන්වීම වල දකිනවා මේ රසකාරක යම්කිසිද ශනික ආහාරات එක්ක යම්කිසි විදිහක රසකාරකයක් අපිට පුංචි පැකට් එකක දාලා තියෙනවා. මේ රසකාරකය ඇතුලේ බොහෝ වෙළඳ දැන්වීම වල සඳහන් වෙලා තියෙනවා ඉඟුරු සාදික කොත්තමල්ලි මේ සියලු දේම සහිතයි කියලා. එතකොට අපි වෛද්‍යතුමනි එක පැත්තකින් කියනවා ওই රසකාරක හොඳ නැහැ. තව පැත්තකින් අපිට වෙළඳ දැන්වීමේ දානවා නෑ මේකට දේශීය කුළුබඩුත් එක්ක තමයි අපි මේ රසකාරකේ ලබා දෙන්නේ කියලා. මේක රසකාරකයක් නෙවෙයි මේ දේශීය රසකාරකයක් විදිහට හඳුන්වනවා. ඇත්ත කතාව මොකද්ද? මේකේ මොකද්ද ඇති වෙලා තියෙන්නේ? ඕක ඇත්තටම කතා කරන්න වටින මාතෘකාවක්. ඕකේ ඇත්ත කොතනකවත් එළි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මාෆියාවක්. එක පැත්තකින් බැලුවොත්. විශේෂයෙන්ම අපිට බලන්න පුළුවන් මේ පැහැදිලිවම ආහාරයක් ගත්තහම මේ ආහාරයේ ඇසුරුමක තියෙන්න ඕනේ නීතියක් තියෙනවා. මේ ඇසුරුමක පාටක් දක්වනවා නම් ඒකේ තියෙනවා ස්වභාවික ද්‍රව්‍ය දානවා නම් ඒ ඇසුරුමේ කොනක කොළ පාට ඉරක් තියෙනවා. මේක ගොඩක් අය දැකලා නැහැ. ඒ කියන්නේ ඒක තියෙන ඉතාමත් කුඩාවට චූටියට ඉරක් ඇඳලා තියෙනවා. එතකොට මේ ස්වභාවිකව ಜಾති දානවා නම් කොළ පාටටත් ස්වභාවිකවයි ඒවයි කෘත්‍රිම ಜಾති දානවා නිල් පාටටත් කෘත්‍රිම ಜಾති දානවා නම් සම්පූර්ණ කළු පාටයි රතු පාටටයි සඳහන් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේවා පාරිභෝගික ජනතාව වෙත හරියට sannivedanaya වෙන්නේ නැහැ. නිකමටවත් ටීවී ඇඩ් එකක් දාලා මේවා කියන්නෙත් නැහැ. එතකොට මේකෙදි විශේෂයෙන් තව දෙයක් තියෙනවා E numbers කියලා. ඒ කියන්නේ ලෝකේ භාවිතා කළ හැකි යම් පමණට භාවිතා කළ හැකි වර්ණකාරක රසකාරක හඳුන්වා දීලා තියෙනවා. හැබැයි ඒ හඳුන්වා දීලා තියෙන්නේ දිනකට මිනිස්සෙකුට අවශ්‍ය ප්‍රමාණය. එතකොට හිතන්නකෝ අපි දැන් රසකාරක වර්ණකාරක තියෙන එක જાතියක් ගත්තා. බිස්කට් එකක් කෑවා කියන්නේ. ඊට පස්සේ තව ටිකකින් හවසට අපි ආය තව මොනවා හරි බීම වර්ගයක් බිව්වා. එතකොට අපි දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ ඇඟට ශරීරගත වෙලා තියෙනවා. එතකොට මේකෙදි මේගොල්ලෝ බොහොම සියුම් ලෙස ඒවා මහ ජනතාව අතරට නොයන විදිහට වැඩ හදලා තියෙනවා. දැන් මිනිස්සු දැනුවත් නෑ මේක. අපි දැනුවත් කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා මිනිස්සු අතරට මේවා යවන්න. හැබැයි ලංකාවේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ආහාර සම්බන්ධ නීති රීති හරියට ප්‍රමාණවත් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඇඩ් එකක වෙළඳ දැන්වීමක මේ දේ ස්වභාවික දේවල් තියෙනවා කියලා සඳහන් කරාට අපි පැකට් එකේ දැක්කොත් අර කළු පාටට ඉරක් විදිහට අපිට ගිහිල්ලා මේක පැමිණිලි කරලා නඩුවක් දාලා ඒකට යන්න තියෙන පසුබිම ගොඩක් අඩුයි. මොකෝ ඒකට නිදහස් වෙන්න හේතු ගොඩාක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ මේකේ. හරි. ඉතින් ඔබට තේරෙනවා ඇති ගෙවත්තක් මේ තරම් වැදගත් වෙන්නේ ඔබ කන වසවිස නිසා වෙන්නේ. ඉතින් ඒ නිසා වසවිස නැතුව ඔබට විශ්වාසයෙන් අපිට විශ්වාසයිනේ වෛද්‍යතුමනි මම හිටවන කහ
මම දකිනවා මම නිරන්තරයෙන්ම මේකට පොහොර ටික දානවා ගෙදර අයින් කරන ඔය අපි කියන ඔය තේ කුඩු ටික අපි එකතු කරනවා නැත්නම් අපි කියන ඔය ඉඳුල් ටික අපි යම්කිසි විදියකට ප්‍රමාණවත් විදියට ඒක ප්‍රමාණවත් ඉවත් කරලා ඒ ටික එකතු කරනවා මම දන්නවා මම විශ්වාසයි මම තමයි මේකට සාත්තු කරන්නේ මම තමයි මේකට පොහොර ටික දාන්නේ එතකොට මේ කියන ඵලයත් බොහොම විශ්වාසයෙන් ගන්න පුළුවන් මේ මගේ ගහේ විශ්වාසයෙන් ගන්න පුළුවන් ගහක ගෙඩියක් කියන කතාව දැන් මේ හැම කාරණාවක් ගැනම අපි මේ තරම් අවධානය යොමු කරලා තියෙද්දී අපි අවසන් වතාවට කතා කරන්න ඕනේ මොනවාද අපේ මිනිසුන් වෙනුවෙන් නැත්නම් අපේ ජනතාවගේ නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් ගෙවත්තක තියෙන අවශ්‍යතාවයත් ඒ වගේම ගෙවත්තෙන් ලැබෙනා වූ මේ අපිට ගෙවත්තත් එක්කම අපිට ගෙවත්තෙන් ලැබෙනා වූ දේවල් කොයි වගේද කියලා අපි කතා කරමු. ඔව්. එතනදී ඇත්තටම අපි කතා කරන්න ඕනේ විශේෂයෙන්ම ඇයි අපි ගෙවත්ත පවත්වා ගන්නට යුත්තේ. එතනදී අපි කතා කරනවා ගෙවත්ත පවත්වා ගැනීමේදී අපේ යම් කිසි මට්ටමක අපේ අවශ්‍යතාවයන් විශේෂයෙන් විස රසායනික ද්‍රව්‍ය නොයදූ දේවල් අපි ගෙවත්තෙන් ගන්න ඕන කියන කාරණාව. අනිත් එක තමයි අපි මෙහිදී වැදගත්ම දේ අපි මොනවද හිතවිය යුත්තේ. දැන් ඉස්සර අපේ ගමේ ගෙදරකට අපි ගියාම අපි එළියට බැස්සාම අපිට කඩාගෙන එන්න ඕන තරම් පලා වර්ග තිබ්බා. අපි ගොඩාක් කියන්නේ මිශ්‍ර පලා වර්ග කන්න කියලා මිනිසුන්ට. ඒ කියන්නේ මිශ්‍ර පලා වර්ග ගත්තාම ගොඩාක් රසායනික ස්වභාවික රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙනවා. ඒකීය ද්‍රව්‍යයක් ගන්නවට වඩා මිශ්‍ර පලා එකක් ගන්න එක ගොඩක් අපේ ඇඟට ශරීරයට හිතකරයි. විශේෂයෙන්ම අපි කිව්වොත් දැන් විශේෂයෙන් අපි මිනිසුන්ට කියනවා දියවැඩියාව ගත්තාම දියවැඩියාවට තෙබු කොළ කන්න කියලා. ඉතින් දියවැඩියා රෝගීන් ගත්තාම මේගොල්ලෝ දිනපතා තෙබු කොළ කනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ ඒකීය රසක් එක දිගට ගැනීම තුළ මේක අපිට විශේෂයෙන්ම මේගොල්ලෝ පරීක්ෂණ වලට ලක් වී කනවා නම් ඒත් කමක් නැහැ. එහෙම නැතුව කනම තුළ මේ සීනි මට්ටම අඩුවීම නොදැන යනවා. ඒ කියන්නේ පරීක්ෂණ නොකරනවා නම් ඒක දැනගන්න ලැබෙනවා. නමුත් පරීක්ෂණ නොකර දිගින් දිගට ගියාම සමහරවිට සිහි විසඤ්ඤතාවයට පත් වෙනකන් කනවා. ඕගොල්ලෝ අහලා ඇති බඩගින්න හිටිය ළමෙක් කෝවක් අලයක් කාලා මැරුණා ලංකාවේ. බඩගින්න හිටිය ළමෙක් කෝවක් අලයක් කාලා මැරුණා. හේතුව තමයි සීනි ප්‍රමාණය අඩු වෙලා. ඉතින් මේක කෝවක්කා වුණත් එක දිගට දිගින් දිගට ගත්තොත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒක හින්දා අපි කියන්නේ මිශ්‍ර පලා වර්ග වැඩිපුර කන්න. ඒකට අපි ගෙවත්ත පුරා අපේ පලා වර්ග මිශ්‍රව හදන්න. ඔව් ස්වභාවිකව ඔන්න විදිහට හැදෙනවා ඒවා. එතකොට ඊට අමතරව විශේෂයෙන් මම මේක පණිවිඩය දෙන්නේ අපේ ආදරණීය අම්මලට තමන්ගේ දරුවන්ට අද කාලේ අම්මලා නොකරන දෙයක් නැහැ. සියලුම දේවල් කරන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන්. පාසල් අධ්‍යාපනය ටියුෂන් අධ්‍යාපනය මේ සියලු දේ තුලින්ම ළමයා දුවනවා අපි නොදකින තරගකාරීත්වයකට. එතකොට මේ තුල නොදකින මේ අනාගතයේ නොදකින මේ දරුවා බිහි වෙන්නේ තරගකාරීත්වයේම තියෙන ලෝකයක. පහුගිය දවසක ඔබතුමීලද ඇහුවා වෛද්‍යවරයෙක් විසින් ලක්ෂ ගානක මුදල් මංකොල්ලයක් කරනවා. ඒ කියන්නේ මේ තරගකාරීත්වයේ ලෝකයක් තුල අපි මනුස්ස සාරධර්ම හැදීල්ලක් වෙලා නැහැ. අපි නොකොඩවා මේ තරගයක දුවනවා. එතකොට මේ දුවන තරගයේ තුල අපි සාරධර්ම කිරීම යලිත් සමාජයට හුරු කරන්න. මේක අම්මගේ තමයි කාර්යය. විශේෂයෙන් එතන පටන් ගන්න ඕනේ කුස්සියෙන් මුළු තැන්ගෙන්. අම්මට පුළුවන් වෙන්න ඕනේ මේ අපි උයන කෑම උයන්නේ තමන්ගේ දරුවන්ට කියලා හිතන්න. තමන්ගේ ස්වාමියාට කියලා නිතරම හිතන්න. එතකොට මේ දේ තුලින් අපිට පුළුවන් වෙනවා අපේ පවුල ගොඩනගන්න. පවුල ගොඩ නැගුණොත් අපේ ගම සුරැකෙනවා. ගම සුරැකුණොත් අපේ රට නිරෝගිමත් ජාතියක් බවට පත් වෙනවා. ඉබේටම නිරෝගිමත් ජාතියක් බිහි වේවි ඔබ හිතන එක් සිතුවිල්ලකින්. ඉතින් ඔබ හිතන්න ඔබගේ මේ මුදල් පසුබිමෙන් ඔබ වැඩිපුරම මුදල් වැය කරන්නේ මොකටද? ඔබ ආහාර පාන වලටද? නැත්නම් බෙහෙත් හේත් වලටද? ඔබ හිතන්න අද ඉඳන් ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔබට බැරි වුණා නම් පසුගිය කාලයේදී එක ගහක් හෝ හිටවන්න. ඔන්න අද දවසේදී ඔබට ඒකට සඳහා හොඳ උත්තේජනයක් ලැබුණා. හිටවන්නේ මොනවද කියලා ඔබ තීරණය කරන්න. ඔබේ පස ඔබගේ වගාව ගැන ඔබගේ ගෙවත්ත ගැන ඔබ අවබෝධයෙන් යුක්තව යම්කිසි විදිහක ඔබට තියෙන ගුණයක් සහිත එක එළවලුවක් හෝ පළතුරක් හෝ වවා ගන්න පුළුවන් නම් ඒක තමයි බොහෝ සෙයින් වටින්නේ. ඉතින් අද දවසේදීත් මම හිතන්නේ බොහෝ
අවශ්‍ය කරන කරුණු කාරණාවන් අපි කතා බහ කරා. ඒ අතරේදී නිරෝගී ජීවිතයක් ගැන තමයි නිරන්තරයෙන්ම අපි අඟහරුවාදා දවසේ වෙන් කරගෙන කතා බහ කරන්නේ. ගෙවත්තයි නිරෝගී දිවියයි කියන මාතෘකාව ඔස්සේ. එහෙනම් අද දවසේදීත් අපි සූදානම් වෙලා ඉන්න අපේ මේ විශේෂ කතා බහ නිමා කරන්න ලැබුණු කාල වේලාවත් එක්ක වෛද්‍යමනි බොහොම ස්තුතියි අපි සමගින් එකතු වුණාට. මම මතක් කරන්නම් අද දවසේදී ඇහැටුවාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යනාධිකාරී සාරංග වීරසිංහ වෛද්‍යතුමා තමයි අපි සමගින් එකතු වුණේ. වෛද්‍යමනි බොහොමත් ස්තුතියි නැවත වතාවක්. ආයුෂ බොහෝ වේවා. එසේම වේවා. ඉතින් එහෙනම් සමගන යන්න හිතපොත්තුනි අපිත් එක්ක නිරන්තරයෙන් බරන්දේ ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අඟහරුවාදා දවස අද දවස ඒ වගේම තවම සතිය ඉවරුනේ නැහැ. තවත් දවස් 3ක් තියෙනවා නේද? ඉතින් ඒ නිසා සතිය ගැන හිත දුක් වෙන්න එපා. අද තියෙන වැඩේ අද කරලා ඉවර කරගන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් බොහොම සතුටින් සතියන්තේ නිවාඩු පාඩුවේ ගත කරන්නටත් ඔබට හැකියාව තියෙන. එහෙනම් තවත් ලස්සන අඟහරුවාදා දවසකදී ඔබගේ නිරෝගී ජීවිතය ගැන අපි කතා කරමු. සමු ගන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඔබ සියලු දෙනාටම සුබ සතියක්.